හරිද? දැන් මම ඉක්මනට තව ගොඩක්ම ඕන වෙන එකක් තමයි මේක අපිට ඉස්සරහට අපිට වැඩ කරනකොට ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් වලට එහෙම ගොඩක් ඕන වෙනවා අපිට කර්ව් ෆිටින් කියන එක. අලුත් මාතෘකාවක් අපි ඒක දාමුකෝ ටෙස්ට් එක. ඒ කියන්නේ අපි මේක පිළිවෙලකට හදාගෙන ටෙස්ට් ටයිටල් දාමු. මාත් අන්ඩර්ලයින් කරලා හදමු. හරි. දැන් ආයි කෝඩ් එක ලියන්න. හරි. කර්ව් ෆිටින් කියලා කියන්නේ මෙන්න මේ වගේ. කර්ව් ෆිටින් කියලා කියන්නේ මේක මම ෆොටෝ ටික මෙන්න මේ වගේ. යම් කිසි ලක්ෂ ටිකක් දුන්නට පස්සේ මෙන්න මේ වගේ යම් කිසි ලක්ෂ ටිකක් දුන්නට පස්සේ ඒ ලක්ෂ වලට අදාළ සමීකරණය ගන්න එකට තමයි අපි දැන් අදාළ සමීකරණය ගැලපෙන හොඳම සමීකරණය ගන්න යන්නේ. හරි. ලක්ෂ ටිකක් දුන්නට පස්සේ ඒ ලක්ෂ වලට අදාළව ගැලපෙන හැම වෙලාවෙම හැම ලක්ෂයෙම හරහා යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ගොඩක් වෙලාවට හැම ලක්ෂයෙම සමහර වෙලාවට එක ලක්ෂයක්වත් හරහා යන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ගැලපෙන හොඳම ප්‍රස්ථාරය ගන්නයි යන්නේ අපි. හරිද? ඔන්න ওই විදිහට ගැලපෙන හොඳම ප්‍රස්ථාරය ගන්නයි යන්නේ. බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. ඔය වගේ ප්‍රස්ථාරයක් ගන්න යන්නේ. මේ වගේ ලක්ෂ ටිකක් දුන්නාම ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය ගන්නයි යන්නේ. බලමු මේක කොහොමද කරන්නේ කියලා. අපි නිකන් ලක්ෂ ටිකක් ගමු. x කියලා ගමු. x වැලියු ටිකක් ගමු. එකේ ඉඳන් 10ට. එකේ ඉඳන් 5ට ගමු. y කියලා වැලියු ටිකක් ගමු. එකේ ඉඳන් ඕන 10ට. x කියන්නේ එකේ ඉඳන් 10ට මේ සෙමිකෝලන් එක දැම්මාම මේ වැලියු ටික print වෙන්නේ. y කියන වැලියු ටිකක් අපි හිතමු 1 3 4 2 12 10 9 හරි ඉලක්කම් 10ක් තියෙනවා. ඔන්න මේ දැන් අපි මේ දෙක ප්ලොට් කරලා බලමු. ප්ලොට් කරලා බලමු xy කියලා ගහලා. අපිට දැන් බලමු කොහොමද ප්ලොට් වුණාම වෙන්නේ කියලා. දැන් ඔන්න ඔය වගේ ෆන්ක්ෂන් එකක් අපිට තියෙනවා. නෑ දැනට මම ඔය ෆන්ක්ෂන් එක පොඩ්ඩක් වෙන්න. ඔය ඉලක්කම් ටික පොඩ්ඩක් වෙනස් කරන්න ලීසි වෙන්නේ. වැඩි වෙන විදිහට මම දාගෙන යන්න. 5යි 8යි 10යි 12යි 17යි 18යි 24යි දැනට ඒ කියන්නේ බලමුකෝ. ඔන්න ඔය වගේ ෆන්ක්ෂන් එකක් අපිට ඔය වගේ එකක් තියෙනවා. අපි මේක තිත් වලින් අඳිමුද? තිත් වලින් අඳින්නේ කොහොමද? අර කලින් කිව්වා වගේ මාකර් එක වෙනස් කරමු. මාකර් එකට තිතක් දාමු. තිතක් තියෙනවා. එතකොට අපිට මේ ප්‍රස්ථාර තිත් ටිකකින් ඇදෙනවා. ඔන්න ඔය විදිහට තිත් වලින් ඇදෙනවා. හරි. ඔන්න ඔය තිත් හරහා යන මෙන්න මේ සමීකරණයේ රේඛාව ගන්න ඕනේ. හරි. මම ওই තිත් වල ගණකම් වැඩි කරනකොට ගණකම් වැඩි කරන දැන් අපිට මතක නැහැ කියලා හිතන්නකෝ තිත් වල ගණකම් වැඩි කරන් තිත් වල ලොකු සයිස් එක ලොකු කරන් අපිට මේ ડોකියුමන්ටේෂන් එකට ගිහිල්ලා ප්ලොට් කියන එකේ බලන්න පුළුවන් මේ මාකර් සයිස් කියන එකක් තියෙනවා. මාකර් සයිස් කියලා එකක් තියෙනවා. මේ මාකර් සයිස් එක අපි වැඩි කරමු මේකේ. මෙතෙන්ට ගිහිල්ලා ඒක අපි එතනින් අපිට ඒ කියන්නේ මට ඒක මතක අපිට ඒක මතක තියාගන්න ඕනේ නැහැ ඒක හරියට. ඒක එතන තියෙනවනේ උත්තරයක් උදාහරණයක් විදිහට අරගෙන අපිට ගන්න පුළුවන් අපේ කෝඩ් එකට අදාළ. මාකර් සයිස් එක මම 20ක් කරොත් ටිකක් ලොකුවට පේනවා. හරි. ඔය 20 නැතික් කරලා. හරි ඔය. හරි මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන රේඛාවක් මොකක් හරි අපිට වෙන්න මේ සමීකරණය මේක y සමාන mx ධන cද y සමාන ax වර්ග ධන b x ධන cද මොකක් මෙන්න මේකට අදාළ සමීකරණය මොකක්ද කියලා සමීකරණය ගන්න තමයි අපිට ඕනේ. හරි. මෙන්න මේක සමීකරණය ගන්න තමයි ඕනේ. ඔන්න ඔගේ සමීකරණය ගන්න අපිට පුළුවන් මේකෙදි මෙන්න මේ වගේ දෙයක් පාවිච්චි කරලා. දැන් මම මේ ටික ක්ලෝස් කරලා. හරිද මේ ටික මැක් කළා අපි බලමු මෙන්න මේකෙන් පාවිච්චි කරන්නේ. හරිද? පාවිච්චි කරන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක බලන්න. polyfit කියන එක. polyfit ඒක බලන්න polyfit දැන් අපි මේකේ සමීකරණය ගන්න යන්නේ.
x කණ්ඩාංක වෙන්නේ x y කණ්ඩාංක වෙන්නේ y හරිද xy හරිද xy කියන එක ගන්න යන්නේ ප්‍රස්ථාර ඒ කියන්නේ x කණ්ඩාංක x වලට එන්නේ x y වලට එන්නේ y ඒ පොලිෆිට් කියන්නේ මුලින්ම දාන්න ඕනේ x අක්ෂයේ තියෙන කණ්ඩාංක x අක්ෂයේ තියෙන මේ x වේරියබල් එකනේ y අක්ෂයේ තියෙන y වේරියබල් එක නැත්නම් අපිට ඕන නම් මේක වෙනස් කරන්න පුළුවන් x1 y1 කියලා දාමු xy වල නැති xy y1 ප්ලොට් කරනකොටත් x1 y1 දාන්නේ මේ පොලිෆිට් කියන ෆන්ක්ෂන් එක වෙන්නේ මෙහෙම x වල මුලින්ම දාන්න ඕනේ x අක්ෂයේ තියෙන වේරියබල් එක දෙවෙනියට දාන්න ඕනේ y අක්ෂයේ තියෙන වේරියබල් එක y අක්ෂයේ තියෙන y1 කියන එක ඊට පස්සේ දාන්න ඕනේ පොලිෆිට් කියන එකෙන් අපිට හොයන්නේ මෙන්න මේ ඉලක්කම් හරහා යන මෙන්න මේ ලක්ෂ ටික හරහා යන මේ ලක්ෂ ටික හරහා යන පොලිෆිට් කියන ෆන්ක්ෂන් එකෙන් ගන්න ලක්ෂ ටික හරහා යන පොලිනෝමියල් ෆන්ක්ෂන් එක හරිද පොලිනෝමියල් ෆන්ක්ෂන් එක ගන්න නම් අපි දාන්න ඕනේ මෙතනදී දැන් කරන්න. ඒ කියන්නේ අපිට එක කියලා දැම්මොත් මෙතෙන්ට බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. එක කියලා දැම්ම නම් අපිට මේ ඇවිල්ලා තියෙන්නේ මේ උත්තර ඇවිල්ලා තියෙන්නේ y සමානයි mx ධන c නැත්නම් අපි ලියමු ax1 ධන a2 ආකාරයේ ප්‍රස්ථාරය. ඒ කියන්නේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි ඔය ප්‍රස්ථාරයේ කොඑෆිෂියන්ට් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. හැම වෙලාවෙම අගට ලියලා තියෙන මේ නියත පදේ. මෙන්න මේක තමයි මේ A2 කියන්නේ මේක. A1 කියන්නේ මේක. ඔන්න ඔය. මෙන්න මේ ප්‍රස්ථාර මෙන්න මේ විදියට සමීකරණේ y සමාන ax1 ධන y සමාන mx ධන c තමයි. ax1 ධන a2 ආකාරයට ලිව්වොත් a1 කියන්නේ මේක. a1 කියන්නේ ඔන්න ඔය වැලියු එක. මෙන්න මේ වැලියු එක. a2 කියන්නේ මෙන්න මේ වැලියු එක. ඇත්තටම ඕක මෙහෙමයි තියෙන්නේ. බලමු. හරිද? මේක තියෙන්නේ මෙන්න මේ වගේ. මේ ඇත්තටම y සමානයි 2.4 වතාවක් x1 ධන ඍණ 3.133. ඔන්න ඔය ප්‍රස්ථාරය තමයි ඇත්තටම මෙන්න මේ දෙක කියන්නේ මෙන්න මේකට. y සමාන mx ධන c. මේ x කියලා කියන්නේ අපේ x වේරියබල් එක කියන්නේ x1 නේ. x1 y මෙන්න මේකෙන් කියවෙන්නේ මෙන්න මේක. මේ ඇවිල්ලා තියෙන වැලියු දෙකෙන් කියන්නේ මෙන්න මේ අපේ සමීකරණේ මෙන්න මේ වගේ එකක් කියලා. අපි ටිකක් ඇදලා බලමු කොහොම එකක්ද කියලා. මේක අපි මෙහෙම එකක් කරමු. මෙතෙන්ට හෝල්ඩ් ඔන් කියලා දාමු. මේ ප්‍රස්ථාරයේ උඩින් අපිට ආපු ප්‍රස්ථාරය අඳින්න යන්නේ. y කියන එක අපි අඳින්න යන්නේ. ප්ලොට් බලන්න කලින් කියලා දුන්නා වුණා. x1, දැන් y අඳින්නේ මේ y අඳින්නේ. අරක y1 නේ. ඇඳලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න අපිට ඇවිල්ලා තියෙන එක මෙන්න මේක. අපිට ආපු එක මේක. අක්ෂරිකයට ගැලපෙන සරල රේඛීය හොඳම සරල රේඛීය සමීකරණය තමයි අපිට කලින් ආවේ. හරිද? ලක්ෂ ටිකට ගැලපෙන හොඳම සරල රේඛීය සමීකරණයට අදාළව කොඑෆිෂියන්ට් තමයි මේක. අපිට ඕන නම් මේක මේ පොලිෆිට් කියන එක මේ ටික කමෙන්ට් කරන්න මේක 100ට ලකුණේ මේ ටික කමෙන්ට් කරන්න. මේ ටික කමෙන්ට් කරමුකෝ අපි. මේ ටික ආයේ කමෙන්ට් කරන්න කියන රන් කරන්න ඕනේ නැහැ. උඩ ටික විතරක් බලමු දැන්. හරි මේ පොලිෆිට් කියලා එක කියලා දැම්මොත් අපිට එන්නේ බලයේ සමීකරණය. ඊට අදාළ කෝඑෆිෂියන්ට් ටික තමයි මේ එන්නේ අපිට. බලය එක වෙන සමීකරණයට අදාළ කෝඑෆිෂියන්ට් ටික තමයි එන්නේ. අපිට බලය හිතන්නකෝ අපිට ඕනේ. බලය කියන්නේ අපි හිතමුකෝ මේක දෙවෙනි බලයේ සමීකරණයකට සුළු කරා. එතකොට මොකද? මොකද සමීකරණේ කොයි වගේ එකක්ද දැන්? දැන් සමීකරණය වෙන්නේ මේ වගේ එකක්. සමීකරණය වෙන්නේ a එක වතාවක්
x වල වර්ගය ධන a2 වතාවක් x ධන a3 නියත පදය. ඔන්න ඔය සමීකරණේ a3 a2 a1 තමයි මේ. ඇයි මේ? මෙතන දෙක දාලා තියෙන්නේ. ඒ කියන්නේ පොලිනෝමියල් එක අපි ෆිට කරලා තියෙන්නේ. පොලිනෝමියල් එක අපි ෆිට කරලා තියෙන්නේ දෙවෙනි බලය මෙන්න මේ සමීකරණය. එතකොට මේ සමීකරණේ නොදන්න පද තුනක් තියෙනවා. නොදන්න පද තුනක් තියෙනවා නම් මෙන්න මේක තමයි a0 කියන්නේ. a3 කියන්නේ. මේක තමයි a2 කියන්නේ. මේක තමයි a1 කියන්නේ. හරිද? මේක තමයි a1 කියන්නේ. හරි. දැන් අපි ඕක ඕනනම් ඇඳලා බලමු මේ දැන් ඇඳ දෙක කොයි වගේද කියලා. දැන් ඇඳ දෙක y සමානන්නේ කොහමද? 0.0 බලන්න කොහොමද? 1.8 1.8 x1 වල වර්ගය. x1 වල වර්ගය ධන x1 වල වර්ගය ධන a2 කියලා කියන්නේ මේක. a2x කියන්නේ 0.4 2 x1 ගන්න අපි x කියන වේරියබල් එක. x කියලානේ අපි ගත්තේ දැන්. x1 ධන 0.8 6 හරිද? ඕක අපි දැන් ප්ලොට් කරලා බලමු. කලින් එක සරල රේඛීය ප්‍රස්ථාරයක් ආවේ. කලින් එක සරල රේඛීය ප්‍රස්ථාරයක් ආවේ. දැන් ප්‍රස්ථාරය බැලුවොත් අපිට එනවා රවුම් ප්‍රස්ථාරයකයි වර්ග සමීකරණයක් දැන් ප්ලොට් වර්ග සමීකරණයක් ඇන්දේ. මේ වර්ග සමීකරණයක් ඇන්දද? හරිද? ඒ වගේ අපිට ඕන සමීකරණයක් හොයන්න පුළුවන්. ඕන සමීකරණයක් අපිට ගන්න පුළුවන්. මෙතෙන්ට අපිට පොලිෆිට් කියන එකට 2 3 4 ඕන එකක් දාන්න පුළුවන්. හරි ඕන සමීකරණයක් ගන්න පුළුවන් අපිට. අපි මෙතෙන්ට අපි දැන් හිතමුකෝ අපි මෙතෙන්ට දාන 5. දැන් මොකද වෙන්නේ? මේ ටික මොකද? මේ ටික ඕනේ 5 කියලා දැන් x5 කියලා ගත්තා නම් මොකද්ද මේ සමීකරණේ කොයි වගේ සමීකරණයක් මේ ආවේ අපිට? කොයි වගේ සමීකරණයක්? කොහොමද x5 කිව්වනම් උපරිම බලය 5යි. ඒ කියන්නේ පද 6ක් තියෙන්න ඕනේ 3 4යි. මේ වගේ. a1 x වල 5 ධන a2 x වල 4 ධන a3 x වල ඝනය ධන a4 x වල වර්ගය ධන a5 x ධන a6. ඔන්න ඔය වගේ සමීකරණයක් අපිට එන්න ඕනේ. ඇයි? පස්වෙනි බලයේ සමීකරණයකට මේ පස්වෙනි බලයේ සමීකරණයකට මේ ඉලක්කම් ටික ෆිට කරන්න කියන්නේ. ඒකට පහක් තියෙනවා නම් මෙන්න මේ වගේ සමීකරණයක් තියෙන්න ඕන පද එන්න ඕනේ 1 2 3 4 5 6. හරි ඔන්න ඔය ඇවිල්ලා තියෙනවා. ඒ ටික අපිට ඕන නම් ඒක සමීකරණ මේක තියලා මේක මේ විදිහට අපිට ඕන නම් මේ විදිහට හදාගන්න පුළුවන් නේද? x වල 5 කියන්නේ 0.038 0.038 ඔය විදිහට සමීකරණ ගහලා අපිට අර කලින් වගේ මේක ප්ලොට් කරගන්න පුළුවන්. මම ඒක දැන් නවත්තන්නම්. ඒක පුළුවන් කරගන්න කලින් වගේම මේ සමීකරණ මෙන්න මේ සමීකරණ මෙතන ගහලා මේ a වැලියු වලට a6 එතකොට මේකෙදි a6 කියන්නේ හැම වෙලාවම නියත පදේ තමයි අගට එන්නේ මෙතන. නියත පදේ මේක ඔන්න ඔය විදිහට ගහලා සමීකරණය අරගෙන අපිට පුළුවන් ඒකත් මේක ඕනම් ප්ලොට් කරගෙන කොයි වගේ හැඩයක්ද එන්නේ කියන එක බලාගන්න. පුළුවන් එතකොට පොලිනෝමියල් ෆන්ක්ෂන් එකකට ෆිට කරගන්න අපිට මෙන්න මේ පොලිෆිට් කියන ෆන්ක්ෂන් එකෙන් අපිට පුළුවන්. ඕකම අපිට පුළුවන්. ඕකම අපිට පුළුවන් ඔය විදිහට කෝඩ් එකක් ගහන්නේ නැතුව වැඩේ කරගන්න. MATLAB වල තියෙන ලොකු වාසියක් තමයි අනිත් ලැන්ග්වේජස් වලට වඩා මේක බලන්න මේ ඇප්ස් කියලා දෙයක් තියෙනවා.
මේකෙදි මේගොල්ලෝ ගොඩාක් අපේ වැඩ ලේසි කරන මේ apps කියන දේවල් දීලා තියෙනවා. මේ apps වලදී අපිට වැඩේ කරගන්න පුළුවන්. වැඩක් අපිට කරගන්න පුළුවන් කෝඩ් එකක්වත් ගහන්න නැතුව. බලන්න මේකේ තියෙන app වල curve fitting කියලා තියෙන optimization, PID tuning, system information, image acquisition, instrumentation control, MATLAB coder, මේ machine learning, deep learning algorithm ගොඩාක් ඇල්ගොරිතම් ගොඩාක් මේ ටූල් බොක්සස් දීලා තියෙනවා අපේ වැඩ ලේසි කරගන්න. මේ MATLAB වල මේ එක එක ඒවා තියෙනවා මේ signal processing tool box මේවයි මේ tool box පාවිච්චි කරනකොට අපිට කෝඩ් එකක් ගහන්න ඕනේ නැහැ. අපිට මම දැන් පෙරලා පෙන්නන්න මේ curve fitting tool box එකෙන් කොහොමද මේ ටික අපි දැන් කෝඩ් ගහන්න නැතුව කරන්නේ කොහොමද කියලා. එන්නේ මේ විදිහට අපිට මේ ගොඩාක් tool boxes තියෙනවා අපේ වැඩවලට. අපිටත් ඕන නම් tool box හදන්න පුළුවන්. මේ 3D animation player, 3D world editor, MATLAB coder, DL coder, GPU coder එක ගොඩාක් එක ඒවා තියෙනවා අපිට ඔක්කොම ඕනේ නැහැ. ඒත් අපේ වැඩ කරගන්න අපිට මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන්. හරි මේ ගොඩක් අපි දැන් curve fitting tool එක කොහොමද වැඩ පාවිච්චි කරන්න කියලා අපි මේ කරපු වැඩ ටික කරගන්න. දැන් බලමු. මෙන්න මේකෙදි අපිට curve මම කිව්වේ මේ tool box පාවිච්චි කරනවා නම් අපිට මේ කෝඩ් එක ටයිප් කරන්න ඕනේ නැහැ. x කියන එකට අපි ගහමු x මෙන්න මෙතනදී අපිට variable එක දෙන්න ඕනේ. අපිට x අක්ෂයට ගන්න variable එක දෙන්න ඕනේ. අපි x අක්ෂයට ගත්තේ මෙතනදී x කියන එක. හරි. x කියන එක තමයි x අක්ෂයට ගත්තේ. බලන්න මෙතන x අක්ෂයට ගත්ත x කියලා curve fitting වලදී මේ x අක්ෂයට ගත්ත සංඛ්‍යා variable එක ගමු x1 කියන. මේ variable එක හදලා මේ මෙතන පාවිච්චි කරාලින් මෙතන variable එක හදාගෙන ඉන්න. මේ workspace එකේ variable එක තියෙන්න ඕනේ. මේ මෙතන variable එක තියෙන්න ඕනේ. x වලට ගත්ත x1 කියන variable එක, y data වලට ගත්ත y1 කියන variable එක. ඕක අපිට මෙන්න මෙතනදී ඇඳලා පෙන්නනවා. දැන් අපිට මෙතනදී බලන්න. මෙන්න මේගොල්ලෝ මේ degree 1 ඒ කියන්නේ polynomial එක y සමාන mx ධන c එක නිකන් අපිට plot කරලාම පෙන්නනවා කොහොමද මේකේ හැඩය කියලා. අපිට ඕන නම් degree 2 කියන එක දාලා බලන්න පුළුවන්. මොකද හැඩය වෙන්නේ. degree 1 වලට වඩා degree 2 කියන එක හොඳයිනේ. ඕන අපිට degree 3 දාන්න පුළුවන්. ඒ වගේ අපිට degree 4 දාලා බලන්න පුළුවන්. අපිට වැඩේ ලේසි කරගන්න පුළුවන්. අපිට මේ කෝඩ් එක ගහපු එකම මේගොල්ලෝ අපිට ප්ලොට් කරන ඒවා ඔක්කොම ටික මෙතන කරලා පෙන්නනවා. අපි හැම වෙලාවෙම හොඳම ෆන්ක්ෂන් එක තෝරගන්න මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න r squared value කියලා එකක් තියෙනවා. r square value කියලා. හරිද? r square value එක කියන්නේ හැම ලක්ෂණම යනවා කියන එක. r square value එක 1යි කියලා කියන්නේ මේක ඩිග්‍රී 5 දැම්මම r square value එක 1ක් වෙනවා. හරි. ඩිග්‍රී 9 වගේ දැම්මොත් හරි. ඔය වගේ එහෙම ඒ කියන්නේ අපිට මේක ගැලපෙන ඩිග්‍රී එකකට පොලිනෝමියල් ෆන්ක්ෂන් එක හොයාගන්න පුළුවන් උතන. මේ r ස්ක්වයර් කියන වැලියු එක හොඳ වෙන තරමට අපේ ෆන්ක්ෂන් එක හොඳයි. මේ ඇවිල්ලා තියෙන මේ රේඛා හොඳයි කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ r ස්ක්වයර්ඩ් වැලියු වැඩි කියන්නේ අපේ ෆන්ක්ෂන් එක හොඳයි. මේ අපිට 4 දැම්මොත් ඊට වඩා වැඩිද. ඒක අපිට බල හදාන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තව දෙයක් තියෙනවා මේ බලන්න. මීට මෙන්න r4 දැම්මනම් ෆන්ක්ෂන් එක වෙන්නේ මොකද්ද? උපරිම බලය 4යිනේ. උපරිම බලය 4 මෙන්න මෙතන පෙන්නනවා. මේ අදාළ ෆන්ක්ෂන් එක මේගොල්ලෝ මෙතන පෙන්නලා තියෙනවා මේ. එතකොට p5 කියන්නේ මේක. මේ p5ට එන්න ඕනේ වැලියු එක මේක. එතකොට p4 කියන්නේ මේක. අන්න ඒ ටික මේ ප්‍රස්ථාරයට අදාළ වැලියුස් ටික මෙතනම ගානට පෙන්නලා තියෙනවා. මේ p3 කියන්නේ මේක. ඒ වගේ ඔක්කොම වැලියු ටික මේ p1 කියන්නේ මේක. ඒ ටික පිළිවෙලට මේගොල්ලෝ පෙන්නලා තියෙනවා. එතකොට අපිට මේක වැඩ කරගන්න ඕන නම් ඕන මෙතෙන්ට ගිහිල්ලා අපේ ෆන්ක්ෂන් එක මොකක්ද කියන එක අපිට මෙතෙන් ටයිප් කරගන්න පුළුවන්. මේකෙදි තියෙන අවාසිය තමයි මේකෙදි කෝඩ් එකක් දෙන්නේ නැහැ. හරිනේ? මේගොල්ලෝ කෝඩ් එකක් දෙන්නේ නැහැ. අපිට මෙතනින් බලලා ටයිප් කරගන්න තමයි තියෙන්නේ. එතකොට අපිට මේ ෆන්ක්ෂන් එක ඕන නම් මේ මෙතනින් බලන්න වෙන. 0.0 මේ ගාන වතාවක් x වල 4 ධන p2 වතාවක් මේක ඒ ෆන්ක්ෂන් එක අපිට ගන්න පුළුවන්. හරිනේ? ඒක අපිට ලියලා පෙන්නන්න ඕනේ නැහැ. මෙතන ෆන්ක්ෂන් එක තියෙනවා. ඊට අදාළ p වලට අදාළ values ටිකක් තියෙනවා. මෙතන අර අපි කලින් හදලා ගත්තා වගේ ඒ values ටික මෙතනින් ගන්න පුළුවන්. හරිනේ?
එතකොට අපිට ඒක ලේසි ගොඩක්ම කෝඩ් එක මොකුත් ටයිප් කරන්න නැතුව අපිට x විචල්‍යයි y විචල්‍යයි දුන්නට පස්සේ ඒගොල්ලෝ අපිට හදලා දීලා තියෙනවා මේක. අපිට අදාළ ෆන්ක්ෂන් එක එකපාරටම අරගෙන දීලා තියෙනවා. හරිද? මේක පොලිනෝමියල් ෆන්ක්ෂන් නෙමෙයි ඕනම වර්ගයේ ෆන්ක්ෂන් එකකට වැලියු එක හොයාගන්න පුළුවන්. මම පෙන්නන්නම් ඒක. මොකද අපිට පොලිනෝමියල් කියලා විතරක් නෙමෙයි. අපිට එක්ස්පොනෙන්ෂියල් ෆන්ක්ෂන් එකක් කියලා හිතන්න. එක්ස්පොනෙන්ෂියල් ෆන්ක්ෂන් එක වෙන්නේ ඒ වතාවක් මෙන්න මේ වගේ. ඒ වතාවක් e වල bx. ඒ වතාවක් e වල bx තමයි ඔය ෆන්ක්ෂන් එක. එතකොට මේ ඊට අදාළව a අකුරයි b අකුරයි අපි දන්නේ. ඒ දෙකට අදාළ මේ ෆන්ක්ෂන් මෙන්න මේ ෆන්ක්ෂන් එක මේ වැලියු වලට ගත්තොත් මේ වැලියු වලට ප්ලොට් කරොත් මේ වැලියු වලට ප්ලොට් කරොත් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. මෙන්න එතකොට a වැලියු එක වෙන්න ඕනේ මෙච්චරයි b වැලියු එක වෙන්න ඕනේ මෙච්චරයි කියලා අපි MATLAB වලින් කියනවා. අපිට ඕන නම් මෙතන ෆන්ක්ෂන් එකක් වෙනස් කරන්න පුළුවන්. number of items ඒවා අපිට කර කර බලන්න. එතකොට මේ ෆන්ක්ෂන් එකත් වෙනස් වෙනවා. හොඳේ. මේ එතකොට දැන් අපිට ෆිට කරලා තියෙන මෙන්න මේගොල්ලෝ මෙන්න මේ වගේ ලොකු ෆන්ක්ෂන් එකක්. එතකොට නොදන්න පද තියෙනවා a b c d. එතකොටත් හැබැයි r ස්ක්වයර්ඩ් වැලියු එක වැඩි වෙනවා නම් ඒක හොඳයි. හරි. එකට වඩා දෙකේ වැඩි නම් එනම් හොඳයි ඒක. හරි. ඔන්න ඔය විදිහට අපිට ෆන්ක්ෂන් එක ගන්න පුළුවන්. මේ මෙන්න මෙතනින් a b c d වැලියු එක දීලා තියෙනවා. එතකොට මොකද්ද ෆන්ක්ෂන් එක කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒක ගැලපෙන්නේ එක්ස්පොනෙන්ෂියල් මොකද්ද හොඳම එක්ස්පොනෙන්ෂියල් ෆන්ක්ෂන් එක. අපි කලින් බැලුවේ පොලිනෝමියල් කියන එක. ඊට පස්සේ අපිට ඕන නම් පුළුවන් මේ ෆෝරියර් සීරීස් එක හොයාගන්න. මේ ලක්ෂ්‍ය වලට යන ෆෝරියර් සීරීස් එක වෙන්නේ ඕක. ෆෝරියර් සීරීස් එකේ number of terms උත් අපිට වැඩි කරලා බලන්න පුළුවන්. ඒවා නිකන් කර කර බලන්න මේ number of terms වැඩි කරාම ඒකද බලන්න. ඒකට මදි points ගන්න. මේ ෆෝරියර් සීරීස් එක මේ අපිට a නෝට් දන a1 cos මේවයි නොදන්න පද ටික a නෝට් a1 a2 b2 ඒවා ඔක්කොම ටික මෙතන හොයලා දීලා තියෙනවා ඒගොල්ලෝ. අපිට කරන්න දෙයක් නෑ ෆෝරියර් සීරීස් එක හොයන්න පුළුවන්. මේකේ වගේ ප්‍රස්තාර හොයන්න මේ මතක මේ center and scale කියන එක දාන්න එපා හරිනේ. ඒක දැම්මොත් එන උත්තර ටික ඇත්තටම කියනවා නම් මේ උත්තර ටික අර normalize කරනවා කියලා කියන්නේ. මේ normalize කරනවා කියන්නේ x ඍණ mu බෙදීම සිග්මා ආකාරයෙන් තියෙන්නේ. ඒක නොදා ඉන්නකො ඒක නොදා ඉන්න මතක ඇතුළේ. ඒකට හරියට උත්තර ටික එනවා. දැම්මත් හරියට ගන්න පුළුවන් නම් කමන්නේ. නොදා ඉන්නකො තමයි number of terms කියන එකත් වෙනස් කරගෙන අපිට එක එක function වලට අපිට ගැලපෙන විදියට අපේ වැඩේ කරගන්න පුළුවන්. අපි දැන් හිතමුකෝ මෙතන අපිට මේක මෙන්න මේක ෆිට කරගන්න ඕනේ මෙන්න මේ වගේ සාමීකරණයකට. a sin bx කියලා හිතන්න. sin bx දන c මොකක් හරි හිතන්න. අපිට මෙන්න මේක සමීකරණ මේක ෆිට කරගන්න ඕනේ a sin x දන b මොකක් හරි ඔය වගේ එකක් කියලා හිතන්න. මෙන්න මේ අපිට කැමති ෆන්ක්ෂන් එකකට මෙන්න මේකට අපි කැමති ෆන්ක්ෂන් එකක් දැම්මාම ඒකේ නියත පද ටික හොයාගන්නයි අපිට ඕනේ. හරිද? අපිට කැමති ෆන්ක්ෂන් එකක් දාන්න. ඒ කියන්නේ මේගොල්ලෝ දීලා මෙන්න මේ වගේ ඒගොල්ලෝ දීලා තියෙන මේ දීලා නැති ෆන්ක්ෂන් එක. අපිට කැමති ෆන්ක්ෂන් එක. අන්න එතනදී අපිට පුළුවන් කස්ටම් ඉක්වේෂන් කියන එක තියෙනවා මෙතන. කස්ටම් ඉක්වේෂන් එකේ අපිට කැමති ෆන්ක්ෂන් එකක් ටයිප් කරන්න පුළුවන් විචල්්‍ය දාලා. අපිට හිතමුකෝ sin x ඒ sin x දැම්මම ඒකට ගැලපෙන විදිහට sin x කොමත් එකට වඩා වැඩි මේ විදිහට ගැලපෙන්නේ නැහැ. හැබැයි මේ විදිහට ප්‍රස්ථාරයක් මේ ලක්ෂ්‍ය වලට ඇන්දොත් a වලට ගන්න වෙන්නේ මේක. a විතරයි විචල්්‍ය තියෙන්නේ. අපි මෙතෙන්ට ඕන නම් b කියලා දාමු b වතාව. එතකොට කොහොමද එන්නේ බලන්න. එතකොට එන්නේ මේ වගේ. එතකොට a වලට එන්නේ මේක b වලට එන්නේ මේක. ඕනනම් ඕක ධන 5 වගේ දැම්මොත්. එතකොට ඔය විදිහට අපිට කැමති ෆන්ක්ෂන් එකක් ගන්න පුළුවන්. ඕනනම් අපිට මේකට e වල exp වල x k වතාවක් x මොකක් හරි අපිට කැමති ෆන්ක්ෂන් එකක් ලියලා ඒකේ අපි නොදන්න මේ කෝෂියන්ට් ටික හොයාගන්න පුළුවන් ගැලපෙන විදිහට මේක දැන් මේ හොඳ ප්‍රස්තාරයක් එනවා. a sin bx දන 5 මම නිකන් ලිව්වේ. e වල k වල x මේ ටික දන්නේ. a b k කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මේ a b k කියන වැලියු අපේ ලක්ෂ්‍ය වලට අදාළව එන්න පුළුවන් හොඳම වැලියු ටික තමයි මේක. a සමානයි ඍණ මේක, b සමානයි මේක, c සමානයි මේක. හරිද? ඔය කර්ව් ෆිටින් කියන එක මේ ටූල් බොක්ස් එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්. හැබැයි අවාසියකට තියෙන මේ ටූල් බොක්ස් එකෙන් කරගත්තට පස්සේ ඊළඟ පාර ආයේ අපිට ආපහු මේක කරගන්න ඕනේ කියලා හිතන්න. ආපහු ගිහිල්ලා ටූල් බොක්ස් එක ඕපන් කරලා කරගන්න වෙනවා.
හැබැයි ඕකට ලේසියෙන් වැඩක් ඕකට ඔන්න ඔය ටූල් බොක්ස් එකෙන් කරන වැඩේම අපිට මෙන්න මේකේ ඩොක් එකේ තියෙනවා LSQ curve fit. මෙන්න මේ ෆන්ක්ෂන් එක LSQ curve fit කියන එක. මෙන්න මේ ෆන්ක්ෂන් එකෙන් කරගන්න පුළුවන්. ඔය කියවලා බලන්න මොකද කරගන්න කියලා. හරිද? මේක කෝඩ් එකක් ගහලා කරගන්න curve fit කියන ෆන්ක්ෂන් එකෙන් පුළුවන් මේ අපි දැන් මෙතනදී මම මේ ටූල් බොක්ස් එකෙන් එක මේ ෆන්ක්ෂන් දෙකක් කරපු එක එතන එක පාට කෝඩ් එකක් ගහලා කරගන්න පුළුවන්. හරි. ඉතන තේරෙන්නේ නැති කියලා. හරිනේ. ඕනනම් අපි එකට ඉක්මනට බලමු නිකන් මොකක් හරි උදාහරණයක් අරගෙන මේකට විනාඩි හරි අපි උදාහරණයක් බලමු ඉක්මනට. හරි අපි බලමු මේ අපි මේ අර අපි හිතමු පළවෙනි දවසේ අර COVID-19 ලෙඩ්ඩු 10 දෙනෙක් හිටියා. දෙවෙනි දවසේ 20ක් ඉන්නවා. තුන්වෙනි දවසේ 30ක් ඉන්නවා. ඕනනම් අපි ලංකාව බැලුවොත් ලංකාවේ බලලා අපිට ඒකේ සම්බන්ධයක් වගේ පුළුවන් නම් ඒ කොහොමද මිනිස්සු ලෙඩ වෙලා තියෙන්නේ කියලා ඒක අතර අපිට ඒකේ පළවෙනි දවසේ 20යි දෙවෙනි දවසේ 30යි තුන්වෙනි දවසේ 40යි ඒවා ඒ ඉලක්ක සම්බන්ධ අපිට පුළුවන් 100 වෙනි දවසේ මෙච්චරයි 500 වෙනි දවසේ මෙච්චරයි ඒ වගේ අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් කියලා බලමුකෝ. නෑ අපි මේක ලෝඩ් වෙන්නේ අගියක් දැන් මේ කෝඩ් එක ටයිප් කරන ටෙක්ස්ට් කියලා COVID-19 දෙක කියලා. ඔන්න අපි හිතමු x කියලා දාමු day කියලා දාමු. පළවෙනි දවසේ පළවෙනි දවස් අපි ගමු 1 1 3 එතකොට අපි හිතමු patient කියලා active patient කියලා variable එකක් අරගෙන අපි ගමු ඒකට පළවෙනි දවසේ ලෙඩ්ඩු හිටියත් 12 දෙනෙක්. දෙවෙනි දවසේ ලෙඩ්ඩු ඉන්නවා කියලා හිතමු 34. ඊළඟ දවසේ 54 ඊළඟ දවසේ 65 ඊළඟ දවසේ 40 කියලා. හරි. ඔය වගේ අපිට දැන් ඔය වගේ අපිට day කියන එක x මේ දෙක අතර අපි සම්බන්ධයක් හොයාගන්න යන්නේ. බලමු අපි අර ෆන්ක්ෂන් එකෙන් බලමු curve fit කියන එකට යනවා app කියන එකෙන්. curve fit කියන එකට ගිහිල්ලා අපි බලමු මේක අතර හොඳම සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්ද කියලා. හොඳම සම්බන්ධයක් ගන්න පුළුවන් හොඳම සම්බන්ධය මොකද්ද? x date variable එක වෙන්නේ එතකොට day කියන එක. y variable එක වෙන්නේ එතකොට patients කියන එකනේ. බලමු. patient කියන එක. මෙතන තියෙන ඕන හරි. දැන් අපි සරලීය සම්බන්ධයක් නම් ඉන්නේ නේද? ඩිග්‍රී එක එක දැම්මාම ගැලපෙන්නේ නැහැ හරියට. අපිට ඕන නම් ඩිග්‍රී එක දෙක දාලා බලමු පොලිනෝමියල් ෆන්ක්ෂන්. ටිකක් විතර එනවා. අපිට පොලිනෝමියල් ෆන්ක්ෂන් එකක් නැතුව ඕන නම් අපි මොකක් හරි දාලා බලමු. ඒවයිත් අපිට ගැලපෙන විදිහට හදා බලන්න පුළුවන් හොඳ මොකක්ද එන්නේ. පව නැත්තම් රැෂනල් කියන්නේ බෙදීමක් විදිහට. p බෙදීම කිව්වා රේට් ලියන එක. ඒක නම් ගැලපෙන්නේ. මේ කියන එක තමයි. ඔය K2 හැරෙන්න තියෙන ගෞසියන් එකක් දාලා හරි ගෞසියන් එක අපිට හිතන්න පුළුවන් මේ ටිකක් හොඳට යද්දා තියෙනවානේ ගෞසියන් කියන එක. එතකොට ඉක්වේෂන් එක වෙලා තියෙන්නේ මෙන්න මේක a1 e වාදයේ මෙන්න මේ වගේ ලොකු ඉක්වේෂන් එකක්. අපි මේ කොපි කරලා ගමු අපිට. කොපි කරලා ගමු. එතකොට ෆන්ක්ෂන් එක කියලා ලියනකොට ෆන්ක්ෂන් ඔන්න ඕක තමයි අපේ වේවල් එක වෙන්නේ. ඕක තමයි අපේ ෆන්ක්ෂන් එක. මේ ෆන්ක්ෂන් එක ලියන්න කලින් a1 කියන එක කීයද කියලා හොයා ලියන්න ඕනේ. b1 කීයද කියලා ලියන්න ඕනේ. c1 කීයද කියලා ලියන්න ඕනේ. බලමු අපි. එතකොට a1 කියන එක වෙන්නේ 63.5. කමාවක් දානකොට අපිට print කරගන්න ඕනේ නැති හින්දා 3.67.
ඊළඟ එක දැම්මොත් 2.04යි. හරි දැන් ෆන්ක්ෂන් එක තියෙනවා අපිට. එතකොට x variable එක x නෙමෙයි අපි දැන් day කියන එක හරිනේ. day කියන එක නෙමෙයි. අපි දැන් ඔක plot කරලා බලමු. plot නෑ ඒක අපිට ඕක plot කරලා බලන්නත් ඕන නම් පුළුවන්. අපිට දැන් ඔන්න අපි දැන් බලමු. දැන් ඔක run කරලා බලමු. මුකුත් ওই විදිහට එනවනේ. මුකුත් run වෙන්නේ නැහැ. මොකද හැම මුකුත් output එකක් එන්නේ නැහැ. මොකද මම හැම එකේම මෙන්න මේක type මේකේම හැම මේ වර්ගය මෙතන තියෙනවා. මේ හැම එකෙම මම කමාවක් අගට ගහලා තියෙන හින්දා output එකක් එන්නේ නැහැ. දැන් අපි බලමු. දැන් අපිට ඕනේ දැන් මේ function එකට දාලා බලමු අපිට අලුත් data ටික. අපිට දැන් බලා ගන්න ඕනේ අපි data දීලා තියෙන 1 2 3 4 5 data ටික දීලා තියෙනවා. දැන් අපි අලුත් දවස් ටික දාමු. අපිට බලා ගන්න ඕනේ 6 වෙනි දවසේ කී දෙනෙක් ඉඳීද? 7 වෙනි දවසේ කී දෙනෙක් ඉන්නවද? 8 වෙනි දවසේ කී දෙනෙක් ඉන්නවද? 9 වෙනි දවසේ කීයක් ඉන්නවද? ඕන 100 වෙනි දවසේ කීයක් ඉඳීද කියලා. අපිට ඔන්න ඔක බලා ගන්න ඕනේ. කොහොම මේක බලාගන්නේ? අපි function එකට දානවා. දැන් කොහොමද අපි ඒක බලාගන්නේ? මෙන්න මේකම function x වෙනුවට link එක වගේ day කියන එකට දාන්න පුළුවන් new day කියන variable එකනේ. එතකොට අපි කමාව අයින් කරන්නම් මම. එතකොට අපිට print කරගන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ කියන විදිහට මේ 6 වෙනි දවසේ 17ක් ඉන්නවා. 6 වෙනි දවසේ 17, 7 වෙනි දවසේ 7යි, 3 වෙනි දවසේ 8යි, 4 වෙනි දවසේ මේ කියන්නේ කීයද? 9 වෙනි දවසේ මෙච්චරයි, 100 වෙනි දවසේ 0යි. හරි. අන්න ඔය විදිහට මෙන්න මේක ගන්න එක එක වැලියු වලට අදාළ වෙන්නේ අවුට්පුට් කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිය මෙන්න මේ විදිය සම්බන්ධයක් තිබ්බොත් මේ අපි මේ සම්බන්ධය හොයාගත්තේ කොහොමද? මුල් දවස් 5න් අපි මේ විදිය සම්බන්ධයක් ගත්තා. හරි මේකනේ අපි මේ මුල් දවස් 5න් තමයි ඔය වගේ සම්බන්ධයක් ගත්තේ. මුල් දවස් 5 ගන්න මේ මුල් දවස් 5 තමයි data විදියට දාලා මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙනවා කියලා අපි හිතුවා. මේ විදිහේ සම්බන්ධයක් තියෙනවා කියලා අපි මේකට අදාළ ප්‍රස්තාරය ගත්තා. මේ ප්‍රස්තාරය අරගෙන මොකද කරේ? මේ ප්‍රස්තාරය අරගෙන අපි ඊළඟ දවස් ටිකේ මේ ප්‍රස්තාරය විදියට දාලා බැලුවා කොහොමද වෙන්නේ කියලා එක. හරිද? හරිද? ෂේප් නේද? හරි මේ ප්‍රස්තාරය අරගෙන මේ ප්‍රස්තාරයට මේ 6 7 8 100 එක පාට දාලා බැලුවා. ඒකේ මම කලින්ම කිව්වේ MATLAB වල තියෙන වාසිය තමයි මේ ඕනම ෆන්ක්ෂන් එකට ඕන තරම් values දාලා එක පාට උත්තරේ ගන්න පුළුවන්. 100 වෙනි දවස් වෙනකොට 0යි කියලා පෙන්නනවා. ඒ වගේ ඔය විදියට ගියොත් 100 වෙනි දවසේ 0යි. හරිද? ඒක කර්ව් ෆිට් කියන එක ෂේප් එකේ බලන්න ඒක අමාරුවක් නෑ. මම අර කියලා ඇප් එකෙන් මේ මෙතෙන්ට ගිහලා කර්ව් ෆිට් කියන එකෙන් බලන්නත් පුළුවන්. ඕනනම් තව කෝඩ් මේක මේක ගන්න මේ වැලියු ටික ගත්තේ කොහොමද කියලා අපිට එකපාරට තේරෙන්න මේ ගත්තේ කොහෙන්ද ආවේ කියලා අපිට ඒකට කෝඩ් එකක් ගහගන්නත් පුළුවන්. කෝඩ් එකක් ගහන්න මම කිව්වේ අර LSQ curve fit කියන ෆන්ක්ෂන් එකෙන් පුළුවන්. ඒකේ ඩොකියුමන්ටේෂන් එකක් තියෙනවානේ මෙතන. ඒක ඔක්කොම ඒකේ උදාහරණ එක තියෙනවා. මේක පැහැදිලිව තියෙනවා ඔක්කොම. මේ ඔක්කොම පැහැදිලිව තියෙනවා. ඉතින් ලේසි කරන්න. ඕනනම් එහෙම කරන්න පුළුවන්. නැත්තම් මේක කියන එකෙන් අරගෙන ආපු උත්තර ටික මෙතෙන්ට දාලා තියෙනවා. හරිනේ?